ආදරණීය දුවේ පුතේ අශෝක මැට්ස් YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගනු ලබනවා. අද දින අප සාකච්ඡා කරනු ලබන්නේ 10 ශ්‍රේණිය වර්ගඵලය පාඩමේ මිශ්‍ර අභ්‍යාසයයි. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලන ගමන් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක ඔබලා මාව subscribe කරලා තියාගන්න. ඒ වගේම යාළුවන්ටත් බලන්න, share කරන්න, comment කරන්න, like කරන්න. අපි බලමු අභ්‍යාසයේ පළවෙනි ගාන මොකද්ද දීලා තියෙන්නේ කියලා. පහත් දැක්වෙන කේන්ද්‍රීය ඛණ්ඩ වලින් සැදී එක් එක් රූපයේ අඳුරු කර ඇති කොටසේ වර්ගඵලය සොයන්න. එතන අපිට මෙතන දීලා තියෙනවා කේන්ද්‍රීය ඛණ්ඩයක් දීලා තියෙනවා. කේන්ද්‍රීය ඛණ්ඩයේ කොටසක් අඳුරු කරලා තියෙනවා. අන්නේ අඳුරු කරපු කොටස හොයන්න ඕනේ. අපි ඉස්සෙල්ලාම හොයන්නේ මේකේ කේන්ද්‍රීය ඛණ්ඩයේ වර්ගඵලය හොයනවා. කේන්ද්‍රීය ඛණ්ඩයේ වර්ගඵලය හොයන සූත්‍රය අපි දන්නවා. මම ලියන්නම් මෙතන කේන්ද්‍රීය ඛණ්ඩයේ වර්ගඵලය. කේන්ද්‍රීය ඛණ්ඩයේ වර්ගඵලය අපිට එනවා සූත්‍රය තමයි 5r වර්ග ගුණ කිරීම 360න් θ. එතකොට අපිට ආදේශ කරන්න පුළුවන් 7න් 22 ගුණ කිරීම r කියන්නේ එතකොට 7යි. මෙතන අපිට r දීලා තියෙනවා 7යි කියලා. 7 ගුණ කිරීම 7 ගුණ කිරීම 360න් 90. අපිට මේක සරල කරලා ලියා ගන්න පුළුවන් 7න් 22 ගුණ කිරීම 7 ගුණ කිරීම 7 ගුණ කිරීම 4න් 1 කියලා. අපි මේක සුළු කරනවා 4 7 ඒවා 1යි 4 7 ඒවා 1යි. එතකොට 4 දෙකෙන් බෙදුවාම 2යි 22 දෙකෙන් බෙදුවාම 11යි. 11 සරක් 7 77යි. 77 බෙදීම 2. එතකොට අපිට එනවා 38.5 वर्ग सेंटीमीटर 38.5ක් එනවා කේන්ද්‍රීය ඛණ්ඩයේ වර්ගඵලය. අපිට කේන්ද්‍රීය ඛණ්ඩයේ වර්ගඵලය නෙමෙයි ඕනේ මේ අඳුරු කරපු කොටසේ. අඳුරු කරපු කොටසේ වර්ගඵලය වන්න දැන් මේ සම්පූර්ණ එකේ තමයි අපි වර්ගඵලය හෙව්වේ 38.5ක් එන්නේ. ඒතකොට මෙන්න මේ ත්‍රිකෝණය අඩු කරා නම් හරි. එහෙනම් අපි මේ ත්‍රිකෝණය අඩු කරනවා. ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න ඕන. එහෙනම් ත්‍රිකෝණයේ වර්ගඵලය අපි දන්නවා 2න් 1 ගුණ කිරීම ආධාරක පාදය ගුණ කිරීම ලම්බ උස සූත්‍රයෙන් ගන්න පුළුවන්. එහෙනම් අපි 2න් 1 ගුණ කිරීම ආධාරක පාදය මෙතන අපිට ගන්න වෙන්නේ 7යි කියලා ඍජුකෝණී ත්‍රිකෝණයක් 7යි ගුණ කිරීම ලම්බ උසත් 7යි. එකම අරයන්නේ එකම වෘත්තය අරයන් නිසා සමානයි නම් 7යි. එතකොට 4ක් 7 49යි 49 බෙදීම 2. 49 දෙකෙන් බෙදුනාම අපිට එනවා 24.5ක් වර්ග සෙන්ටිමීටර් 24.5ක්. ඒතර අපිට අඳුරු කර කොටසේ වර්ගඵලය හොයන්න අපි මේකේ අඩු කරනවා. එහෙනම් අපි ලියනවා අඳුරු කළ කොටසේ වර්ගඵලය. අඳුරු කළ කොටසේ වර්ගඵලය. මම මේකේ තියෙන ඔයගොල්ලෝ හරියට ලියන්න. අඳුරු කළ කොටසේ වර්ගඵලය. එතකොට අපිට ලැබෙනවා 38.5න් වර්ග සෙන්ටිමීටර් 38.5න් අඩු කරන්න ඕන 24.5 वर्ग सेंटीमीटर 24.5. එතකොට අපිට ලැබෙනවා 5න් 5 කඩුනාම 0යි 8න් 4ක් කඩුනාම 4යි මෙතන 1යි. දශම. එතකොට අපිට ලැබෙනවා वर्ग सेंटीमीटर 14ක්. वर्ग सेंटीमीटर 14යි. මෙන්න අපිට ලැබෙන පිළිතුර. ඒ අපි කතා කරේ පළවෙනි ගාන. අපි ඒකේ දෙවෙනි කොටසට යමු. දෙවෙනි කොටස අපිට දීලා තියෙනවා ඒත් කේන්ද්‍රීය ඛණ්ඩයක් තමයි සම්පූර්ණ කේන්ද්‍රීය ඛණ්ඩය කොටස් දෙකකට බෙදා තියෙනවා. එකම කේන්ද්‍ර කෝණයක් තියෙන්නේ අර වෙනස් අරයන් දෙකක් තියෙනවා. ඒතකොට අපි ඉස්සලාම හොයමු ලොකු කේන්ද්‍රීය ඛණ්ඩයේ වර්ගඵලය. ලොකු කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. right. එතකොට අපිට ලොකු කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය අපි ගමු සූත්‍රය 5r වර්ග ගුණ කිරීම 360න් θ. 360න් θ. ඒක 5 කියන්නේ 7න් 22 r කියන්නේ එතකොට ලොකු කේන්ද්‍රික ඛණ්ඩ මෙතන ඉඳන් මෙතන 7යි මෙතන 7යි 14ක් වෙනවා. එහෙනම් 14 ගුණ කිරීම 14 ගුණ කිරීම 360න් 60 θ කෝණය 60යි. ඒතර අපිට මේක සුළු කරලා ලියා ගන්න පුළුවන් 7න් 22 ගුණ කිරීම 14 ගුණ කිරීම 14 මෙතන 6න් 1යි. ඔය සුළු කරොත් එම 7 ඒවා 1යි 7 ඒවා 2යි.
දෙකේවා 3යි දෙකේවා 1යි. එතකොට අපිට එන්නේ 22 ගුණ කිරීම 14 බෙදීම 3. එතකොට අපිට ලැබෙනවා 22 14 න් 308ක්. එහෙනම් මෙතන අපිට උත්තරේ මෙහාට මම ගන්නම්. එනවා අපිට 308 බෙදීම 3 කියන පිළිතුරක්. වර්ග සෙන්ටිමීටර්. අපි ඒක හැම තියාගමු. ඊට පස්සේ අපෙන් අහන්නේ මොකද අපි ඒක නෙමෙයි උත්තරය අහන්නේ. බ්‍රාවුනේ අඳුරු කරපු කොටස හොයන්න විතරයි මේ හොයාගත්තේ මේ ලොකු කේන්ද්‍රික ඛණ්ඩයේම වර්ගඵලය. එහෙනම් අපි හොයමු මේ පාට නොකල අඳුරු නොකල ලියමු අපි අඳුරු නොකල කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. අඳුරු නොකල කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. ඒතකොට අපි සූත්‍රයක් ලියනවා 5r වර්ග ගුණ කිරීම 360න් θ. එතකොට එනවා 5 කියන්නේ 7න් 22 ගුණ කිරීම r කියන්නේ 7යි. දැන් මේ අඳුර නොකල කොටස කියන්නේ මෙතන මෙතෙන්ට. ඒතර 7යි 7 ගුණ කිරීම 7 ගුණ කිරීම 360න් 60. එතකොට අපිට වෙන 360න් 60 කියලා කියන්නේ 6න් එක. අපි සුළු කරලා ලියමු 7න් 22 ගුණ කිරීම 7 ගුණ කිරීම 7 ගුණ කිරීම 6න් 1. සුළු කරන්න පුළුවන් 4 7 1යි 4 7 1යි. ඊට 6 බෙදුවාම මේක දෙකෙන් බෙදුවාම 3යි. මේක දෙකෙන් බෙදුවාම 11යි. 11 සරක් 77යි බෙදීම 3. මේ තමයි අඳුරු නොකල කොටසේ වර්ගඵලය. එහෙනම් අඳුරු කළ කොටසේ වර්ගඵලය හොයන්න පුළුවන් අපිට. අඳුරු කළ කොටසේ වර්ගඵලය. බලන්න අපි අඩු කරනවා 308 බෙදීම 3න් අඩු කරනවා 77 බෙදීම 3ක්. එතකොට අපිට පොදු හරය ගන්න පුළුවන් 3. මෙතන අඩු කරාම අපිට ලැබෙනවා 231ක්. 231 3න් බෙදුවාම 7යි ඉතුරු වෙනවා 2 27යි. එහෙනම් 77යි. එහෙනම් අපිට වර්ග සෙන්ටිමීටර් 77ක් එනවා අඳුරු කළ කොටසේ වර්ගඵලය. right අපි යන් ඊළඟ ගානට ඊළඟ ගාන අපිට දීලා තියෙනවා මෙන්න මෙහෙම එක රූපයක්. අපි ඒකේ වර්ගඵලය වන්න ඕන සම්පූර්ණ රූපෙම අඳුරු කරලා තියෙන්නේ. හැබැයි අඳුරු කරලා තියෙන කේන්ද්‍රික ඛණ්ඩ තුනක් තියෙනවා. එකක් මේ ලොකු කේන්ද්‍රික ඛණ්ඩය අනේ කුඩා කේන්ද්‍රික ඛණ්ඩ දෙකක්. අපි ඉස්සලාම ලොකු කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය හොයමු. ලොකු කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. ලොකු කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය හොයන්න පුළුවන් අපිට 5r වර්ග ගුණ කිරීම 360න් θ. එතකොට 5 කියන්නේ 7න් 22 ගුණ කිරීම අපිට අරය මෙතන දිලා තියෙන ලොකු එකේ 7යි කියලා. 7 ගුණ කිරීම 7 ගුණ කිරීම 360න් 60. ඒතර මේක අපිට සරල කරලා ලියන්න පුළුවන් 7න් 22 ගුණ කිරීම 7 ගුණ කිරීම 7 ගුණ කිරීම 6න් 1. සුළු කරාම අපිට ලැබෙනවා 4 7 1යි 4 7 1යි 6ට 2 3යි මෙතන 11යි 11 සරක් 77 බෙදීම 3. හරි අපි ඔහොම තියාගමු සෙන්ටිමීටර් වර්ග. ඊළඟට අපිට මේ කුඩා කේන්ද්‍රික ඛණ්ඩ දෙකේ වර්ගඵලය හොයාගන්න පුළුවන්. අපි එහෙනම් ලියනවා කුඩා කේන්ද්‍රික ඛණ්ඩ දෙකේ වර්ගඵලය. වර්ගඵලය කුඩා කේන්ද්‍රික ඛණ්ඩ දෙකේ වර්ගඵලය හොයමු. අපි එහෙනම් ලියනවා 5r වර්ග සූත්‍රය ගුණ කිරීම 360න් θ. එතකොට ඒ කියන්නේ 7න් 22 ගුණ කිරීම r වර්ගය කියලා කියන්නේ. ඒතර r කියන්නේ මෙන්න මෙතන තියෙන දුර. ඒ කියන්නේ 3.5යි. අපි ඒක ලේසි වෙන්න අපි ලියා ගන්නවා 7 බෙදීම 2 කියලා. 7 බෙදීම 2 ගුණ කිරීම 7 බෙදීම 2 ගුණ කිරීම 360න් 30. ඒ වගේ කොටස් දෙකයි. මෙතන අපි දෙකෙන් ගුණ කරන්න ඕන. කොටස් දෙකක් තියෙනවා. මේක කොටසක තමයි මේ වර්ගඵලය එන්නේ. කොටස් දෙකක් නිසා දෙකෙන් ගුණ කරන්න ඕන. ඒතර අපිට මේක සුළු කර ගන්න පුළුවන්. තව ටිකක් පල්ලෙහාට අපි ගමු.
7න් 22 ගුණ කිරීම 2න් 7 ගුණ කිරීම 2න් 7 ගුණ කිරීම මෙතන එනවා 12න් 1 12න් 1 ගුණ කිරීම 2 අපිට සුළු ගන්න පුළුවන් 2කට 2 ඒවා 1යි 2කට 2 ඒවා 1යි ඊට පස්සේ මෙතන 11යි 2 ඒවා මෙතන 1යි ඊළඟට අපිට එන්නේ මෙතන 4 7 ඒවා එකක් සුළු කරන්න පුළුවන් 11 7 77යි 77 බෙදීම 12 කියලා එන්නේ මෙතන අපිට එන්නේ 77 බෙදීම 12 කියලා එන්නේ. මේ තමයි කුඩා කේන්ද්‍රික ඛණ්ඩ දෙකෙහි වර්ගඵලය. කුඩා කේන්ද්‍රික ඛණ්ඩ දෙකේම වර්ගඵලය තමයි අපිට ලැබුණේ. ඒතකොට අපිට ඕන මුළු රූපයේ වර්ගඵලය. මුළු රූපයේ වර්ගඵලය. කියන්නේ මුළු රූපේ මඳුරු කරලා තියෙනවානේ. වර්ගඵලය. මුළු රූපයේ වර්ගඵලය අපිට ගන්න පුළුවන්. එන අපිට එකතු කරන්න වෙනවා 77 බෙදීම 3 එකතු කිරීම 77 බෙදීම 12. එතකොට මෙතන අපිට හරය සමාන කරගන්න වෙනවා. පොදු හරය හැටියට අපිට 12 ගන්න පුළුවන්. 3 4න් ගුණෙලා තමයි 12 වෙන්නේ. එහෙනම් 77 4න් ගුණ කරනවා. 4ක් 7 28යි 28න් 8 දැම්මා. දෙකක් ඉතුරු වෙයි 28යි මෙතන 30යි. 308 එකතු කිරීම 77. එතකොට අපිට ලැබෙනවා 15න් 5 දැම්ම එකක් ඉතුරුයි 8යි 385. ඒක අපි 12න් බෙදනවා 12 ඒවා තියෙනවා 3ක් 3 36 ඉතුරු වෙනවා 2ක් 25ට 2යි ඉතුරු වෙනවා එකක් 12න් 1යි. මේ අපිට ලැබෙන්නේ පාඩ කරපු මුළු කොටසේ වර්ගඵලය 32යි 12න් 1ක්. රයිට් අපි යනවා ඊළඟ ගානට. මේ අපි කතා කරේ පළවෙනි ගානේ කොටස් තුන. අපි යමු දෙවෙනි ගානට කොහොමද හදන්නේ කියලා බලන්න. අපි දෙවෙනි ගාන දීලා තියෙනවා අඳුරු කළ කොටසේ වර්ගඵලය සොයන්න. මේක සමචතුරස්‍රයක් දීලා තියෙන්නේ. පේනවා අපිට මෙතන 14යි මෙතනත් 14යි කියලා. එන වටේම 14 තමයි පාදවල අගයන්. අපි දන්නා මෙතනත් 14යි මෙතනත් 14යි. එතකොට මෙතන 14යි නම් මෙතන පේනවා අපිට අර්ධ වෘත්තයක් තියෙන්නේ. අර්ධ වෘත්තය හරියට සමාන කොටස් දෙකකට බෙදලා තිනවා. ඒ කියන්නේ මේ කැලල 7යි මේ කැලලත් 7යි. එතකොට අර්ධ වෘත්තයේ අරය 7යි නම් මේ පැත්ත 7යි කියලා තමයි අපිට ගන්න වෙන්නේ. එතකොට අපිට ඕනේ අඳුරු කරපු කොටසේ වර්ගඵලය. එතකොට මෙතන අපිට පේනවා කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙන්නේ. අපි මෙහෙම ලකුණු කරොත් මෙන්න මේ කොටස කේන්ද්‍රික ඛණ්ඩයක්. මෙන්න මේ කොටස කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා. ඉතින් ඔය කේන්ද්‍රික ඛණ්ඩයේ ඉස්සලා අපි වර්ගඵලය හොයලා ඉන්න ඕන. ඒ හොයලා ඉවරලා මේ ත්‍රිකෝණ කැලල අඩු කරා නම් හරි. හරි ඉස්සලා පළවෙනි ගාන වගේම තමයි මේකත්. එතකොට අපි වෙනවා කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. ඛණ්ඩයේ වර්ගඵලය. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය අපිට ගන්න පුළුවන් 5r වර්ග ගුණ කිරීම 360න් θ කියන සූත්‍රයෙන්. හරි. ඒතකොට ඒ කියන්නේ 7න් 22 ගුණ කිරීම දැන් මෙතන r අරය 7යි කියලා දීලා තියෙනවා. 7 ගුණ කිරීම 7 ඊළඟට 360න් 90. අපි මේක සරල කරන්න පුළුවන්. 7න් 22 ගුණ කිරීම 7 ගුණ කිරීම 7 ගුණ කිරීම 4න් 1. ඒතර 4 7 සුළු වෙනවා. මේක දෙකෙන් බෙදනවා 2යි මේක දෙකෙන් බෙදනවා 11යි 11 ගුණ කිරීම 7 77 බෙදීම 2. ඔය තමයි 77 බෙදීම 2. එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් 38.5යි කියලා. 38.5යි වර්ග සෙන්ටිමීටර්. හරි. මේ තමයි සම්පූර්ණ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. ඒකෙන් අපි ත්‍රිකෝණයේ වර්ගඵලය අඩු කරනවා. ත්‍රිකෝණයේ වර්ගඵලය. ත්‍රිකෝණයේ වර්ගඵලය අපිට ගන්න පුළුවන්. 2න් 1 ගුණ කිරීම ආධාරක පාදය ගුණ කිරීම ලම්බ උස කියන සූත්‍රයෙන්. එතකොට 2න් 1 ගුණ කිරීම ආධාරක පාදය 7යි කියලා ගත්තොත් එහෙම ලම්බ උසත් 7යි. එතකොට 4ක 49යි 49 බෙදීම 2 කියන්නේ 24.5යි වර්ග සෙන්ටිමීටර්. එතකොට අපිට අඳුරු කළ කොටසේ වර්ගඵලය නිසා අපි මේක අඩු කරන්න ඕන. 38.5යි අඩු කරනවා 24.5. මේ අඳුරු කළ කොටසේ වර්ගඵලය.
කළ කොටසේ වර්ගඵලය. එතකොට අපිට ලැබෙනවා මෙතන 0.4යි 14යි 14යි වර්ග සෙන්ටිමීටර්. පළවෙනි ගානම තමයි. චුට්ටක් වෙනස් කරලා දීලා තියෙන්නේ. රයිට් අපි යන් ඊළඟ ගානට තුන්වෙනි ගානට. තුන්වෙනි ගාන අපිට දීලා තියෙනවා අඳුරු නොකළ හා අඳුරු කළ කොටස් අතර වර්ගඵල අතර අනුපාතය 5/7 බව පෙන්වන්න කියලා. බලමු අපි මේ කොහොමද හදන්නේ කියලා. අපි මේකට මෙහෙම ක්‍රමයක් භාවිතා කරනවා. මෙතන අපිට අඳුරු කළපු කොටස් තියෙන්නේ මේ කොටසයි මේ කොටසයි මේ කොටසයි. අඳුරු නොකළ කොටස් තියෙන්නේ මෙන්න මේ කොටස් තුන. එතකොට අපි මේ ලොකු කොටස් වලට දාගමු x කියලා. මේක x මේක x මේක x මේක y මේක y මේ ක්‍රමයට හදුවම හරි පහසුවෙන් හදන්න පුළුවන් ගාන. එතකොට අපිට පුළුවන් මේ y වල වර්ගඵලය හොයන්න. දැන් අඳුරු කරපු කොටස් වලට අයිති වෙන්නේ x x y. ඊට අඳුරු නොකළ කොටස් වලට අයිති වෙන්නේ y y x. අපි එහෙම හදාගෙන ගාන හදමු. එහෙනම් අපි එනම් y හි වර්ගඵලය හොයමු. y හි වර්ගඵලය. y හි වර්ගඵලය හොයන්න අපි ගුණ කරන අපි දන්නවා y කියන්නේ කේන්ද්‍රයේ ඛණ්ඩයක්. කේන්ද්‍රී ඛණ්ඩයේ වර්ගඵලය හොයන සූත්‍රයේ phi r වර්ග ගුණ කිරීම 360න් θ කියන සූත්‍රය අපි ගන්නවා. phi කියන්නේ එතකොට phi අපි එහෙම ලියාගමු. r කියන්නේ මෙතන a. r කියන්නේ a. මේ කොටස a. එතකොට a වල වර්ගය ගුණ කිරීම 360න් 60. අපිට මේක සුළු කරාම අපිට ලැබෙනවා phi a වර්ග ගුණ කිරීම 6න් 1. ඒක සුළු කරාම තවත් අපි ලැබෙනවා phi a වර්ග බෙදීම 6 කියලා. ඔන්න ඕක අපි කොහොම ලියා ගන්නවා y වල වර්ගඵලය හැටියට. y වල වර්ගඵලය හැටියට අපි මේක ලියා ගන්නවා. ඊළඟට අපිට වරනවා x වල වර්ගඵලය x හි වර්ගඵලය. x වල වර්ගඵලය ගන්න මොකද වෙන්න ඕනේ? මෙන්න මේ ලොකු කේන්ද්‍රී ඛණ්ඩයේ වර්ගඵලයෙන් අඩු කරන්න ඕන y වල අගය. ඒ කියන්නේ xy එකතු කරලා ඒකෙන් මේ y අඩු කරලා දැම්මනම් මෙන්න මේ කොටසේ අපිට වර්ගඵලය ගන්න පුළුවන්. එහෙනම් ලොකු කේන්ද්‍රී ඛණ්ඩය අපිට වෙන්නේ x ධන y. ඒකෙන් y අඩු කරන්න ඕන. ඒතකොට මේ කොටසේ වර්ගඵලය හොයන්න ඕන අපි. ඒ කොටසේ වර්ගඵලය වන්න කේන්ද්‍රී ඛණ්ඩයක් නිසා phi r වර්ග ගුණ කිරීම 360න් θ. ඒකෙන් අඩු කරන්න ඕන. මෙතන අපි y වල වර්ගඵලය හොයාගන්න තියෙනවා. phi a වර්ග බෙදීම 6 කියලා. මේක අපිට ලියන්න පුළුවන් phi අපි ආදේශ කරන්න යන්නේ ඒවට a වෙනුවට ලියන්න පුළුවන්. දැන් මෙතන r වර්ගය වෙනුවට ලියන්න පුළුවන්. මෙතන අරය දීලා තියෙන a දෙකක්. a දෙක කියන්නේ 2a වල වර්ගය. 2a වල වර්ගය ගුණ කිරීම 360න් 60. අඩු කිරීම phi a වර්ග බෙදීම 6. ඊළඟට අපිට මේක සුළු කරන්න පුළුවන්. phi ගුණ කිරීම දෙවරක් දෙක 4යි. දෙකේ වර්ගය 4යි. ඊට පස්සේ a වල වර්ගය මෙතන එනවා 6න් 1. අඩු කිරීම phi a වර්ග බෙදීම 6. මෙතන එනවා 4යි phi a වර්ගය බෙදීම 6. අඩු කිරීම phi a වර්ග බෙදීම 6 කියලා එනවා. ඒතර මේක අඩු කරාම අපිට ලැබෙනවා මෙතන 4කින් එකක් අඩු වුණාම 3යි. 3යි phi a වර්ග බෙදීම 6. අපිට මේක තවත් අපිට මෙන්න මේ මම උඩින් ලියන්නම්. මේක අපිට මෙහෙම බෙදලා වෙන් කරලා ලියා ගන්න පුළුවන් 3 කියන එකෙන් ගුණිතයක් හැටියට 3 ගුණ කිරීම phi a වර්ග බෙදීම 6. දැන් phi a වර්ග බෙදීම 6 කියන්නේ y. y වල වර්ගඵලයනේ. එහෙනම් අපිට y කියන එක දාලා ලියන්න පුළුවන්. 3යි වාරයක් y 3 අරක් y 3යි y කියලා ගන්න පුළුවන්. කියන්නේ x වල වර්ගඵලය 3යි y කියලා ගන්න පුළුවන්. y වල වර්ගඵලය මේක ගන්න පුළුවන්. එහෙනම් අපිට ඕනේ මේ දෙක අතර අනුපාතය පෙන්වන්න. එතකොට අපි දන්නවා අඳුරු කළ අඳුරු නොකළ කොටස් වල තමයි වර්ගඵලය වන්න ඕනේ. අඳුරු නොකළ අඳුරු කළ
අඳුර නොකළ කොටස් වලට අපිට අයිති වෙන්නේ x එකකුයි y දෙකකුයි. x එකතු කිරීම y එකතු කිරීම y. අඳුරු කළ කොටස් වලට අයිති වෙන්නේ x දෙකකුයි y එකකුයි. අපි මේක ලියමු සරල කරලා තවත් x ධන 2y. මෙතන අනු 2x ධන y. එතකොට x කියන එකට අපි හොයාගත්ත වර්ගඵලය හැටියට 2යි 3යි y ගන්න පුළුවන් කියලා. x වර්ගඵලය 3යි y කියලා ගන්න පුළුවන්. එහෙනම් අපි ඒක ආදේශ කරනවා. මෙතෙන්ට 3යි y ධන 2යි y. මෙතන දෙවාරයක් x කියන්නේ 3යි y. 3යි y ධන y. එතකොට මෙතන අපිට ලැබෙනවා 5යි y. අනු මෙතන දෙවරක් 3 6යි. 6යි y වලට එක y එකක් කරනම 7යි y. දෙපැත්තම y වලින් බෙදනවා. දෙපැත්තම y අකුරෙන් බෙදුවාම අපිට ලැබෙනවා y ට y සුළු වෙලා යනවා. එතකොට එන්නේ 5/7 කියලා. හොඳ ගාණක් අපි පෙන්නවා. මේකේ අනුපාතය 5/7 එනවා කියලා. අපි යනවා ඊළඟ ගානට 4 වෙනි කොටසට. 4 වෙනි කොටස අපිට බලමු මොකක්ද දීලා තියෙන ගාන කියලා. සමරු පළකයක් ඉදිරිපස බිමෙහි යොදා ඇති නිර්මාණයක දල සටහනක් රූපයේ දැක්වේ. එහි අර්ධ වෘත්තාකාර කොටස තුල ඇති කේන්ද්‍රික ඛණ්ඩ ආකාර කොටස් තුනේ තනකොළ වවා ඇත. මේ කියන්නේ මෙන්න මේ කොටස් තුනේම තනකොළ වවා තියනවලු. මේ ඉතුරු කොටසේ සුදු වැලි අතුරලා තියනවලු. තනකොළ වවා ඇති අත ඉති කොටසේ සුදු වැලි අතුරා ඇත. සෑම කේන්ද්‍රික ඛණ්ඩයකම අරය සෙන්ටිමීටර් 84ක් බැගින් වේ. ඒ කියන්නේ මේ හැම කේන්ද්‍රික ඛණ්ඩයකම අරය සෙන්ටිමීටර් 84ක් වෙනවලු. මෙතනත් 84යි. මෙතනත් 84යි. මෙතනත් 84යි. ඔන්න ඔහොම. එතකොට අපෙන් අහන්නේ පළවෙනි කොටස අර්ධ වෘත්තාකාර කොටසේ අරය සෙන්ටිමීටර් කීයද? අර්ධ වෘත්තාකාර කොටසේ අරය බලමු අපි සෙන්ටිමීටර වලින් අහන්නේ. අපෙන් අහන්නේ සෙන්ටිමීටර වලින්. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? මෙතන දීලා තියෙන d. d සමානයි අපිට දීලා තියෙනවා 2.1 මීටර. මීටර 2.1. එහෙනම් r හොයන්න නම් අපි මොකද කරන්න ඕනේ? විස්කම්භය දෙකට බෙදන්න ඕන. ඒ කියන්නේ 2.1 බෙදන්න ඕන දෙකෙන් සෙන්ටිමීටර ගුණ කරන්න 100ෙන් ගුණ කරන්න ඕන. මීටර සෙන්ටිමීටර ගුණ 100ෙන් ගුණ කරන්න ඕන. මේක අපිට සුළු කරන්න පුළුවන් 2ට 2 1යි. මෙතන එනවා 50. 50 ගුණ කිරීම දෙකෙන් එක කියන්නේ 54ක් එක 50යි. 50න් බිඳුව දැම්මා 5ක් ඉතුරුයි. 54ක් දෙක 100යි. 100යි 5යි 105යි. 105යි. ඒක දශමික ස්ථාන එකක් අයින් කරන්න ඕන. එතකොට r සමානයි අපිට එනවා 105යි කියලා. සෙන්ටිමීටර. ඔන්න r අපි හෙව්වා. ඊළඟට අපිට කියා තියෙනවා දෙවෙනි කොටස අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර වලින් සොයන්නලු. එතකොට මේ පළවෙනි කොටස අපි හැදුවේ. අපි බලමු දෙවෙනි කොටස. දෙවෙනි කොටස අපිට කියලා තියෙන්නේ අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය. එහෙනම් අපි සූත්‍රය දන්නවා 5r වර්ග ගුණ කිරීම 360න් තීටා. ඊට පස්සේ අපි දන්නවා මෙතන 7න් 22 ගුණ කිරීම r අපි හොයාගෙන ඉවරයි 105 කියන එක. 105 ගුණ කිරීම 105 360න් 180 අර්ධ වෘත්තයන්නේ. එතකොට අපි ලැබෙනවා 7න් 22 ගුණ කිරීම 105 ගුණ කිරීම 105 මෙතන දෙකෙන් 1. හරි. දැන් අපි සුළු කරමු. සුළු කරාම අපිට ලැබෙනවා මෙතන දෙකෙන් බෙදන්න පුළුවන් 2 1යි 2 11යි. එතන 7 මෙතනින් බෙදුවම 7 1යි 35ට 5යි 15යි. එතකොට 15 ගුණ කිරීම 11 ගුණ කිරීම 105 අපිට ලැබෙනවා 17325. 17325ක් ලැබෙනවා වර්ග සෙන්ටිමීටර. 17325 ගන්න වර්ග සෙන්ටිමීටර. right. ඊට පස්සේ අපි අද දෙවෙනි කොටස. ඊළඟ තුන්වෙනි කොටස අපෙන් අහලා තියෙනවා කේන්ද්‍ර කෝණයේ අංශක 30ක් වෙන කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය සොයන්න. එක කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන්නලු කේන්ද්‍ර කෝණයේ අංශක 30ක් වෙන. එහෙනම් අපි වර්ගඵලය හොයමු. තුන්වෙනි කොටස අපිට කියා තියෙන්නේ අපි සූත්‍රය ගන්නවා 5r වර්ග ගුණ කිරීම 360න්
තීටා කියන සූත්‍රය. එතකොට 7න් 22 ගුණ කිරීම r කියන්නේ එතකොට 84යි. 84 ගුණ කිරීම 84 360න් 30. අපිට මේක අස්වරලා කරලා ලියා ගන්න පුළුවන්. 7න් 22 ගුණ කිරීම 84 ගුණ කිරීම 84. එතකොට මෙතන එනවා 12න් 1. 12න් 1. ඒකට අපිට සුළු ගන්න පුළුවන් මෙතන 12ට 12 1යි. මෙතන 7යි. 12 කතා 84. 4 7 1යි. 4 7 1යි. 22 වරක් 84. 22 වරක් 84 අපිට ලැබෙනවා 1848ක් වර්ග සෙන්ටිමීටර 1848. ඒ කියන්නේ මේ කොටස 1848යි. 1848යි. මේ කොටසත් එහෙමයි. 1848යි වර්ග සෙන්ටිමීටර. හරි. මුළු එකේ අපි දන්නවා ඒකෙත් අපි වර්ගඵල හොයාගත්තා 17325යි වර්ග සෙන්ටිමීටර. රයිට්. ඊට පස්සේ අපෙන් අහනවා විශාල කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය කුඩා කේන්ද්‍රික ඛණ්ඩ දෙකේ වර්ගඵල වල එකතුවට වඩා වර්ග සෙන්ටිමීටර 1848කින් වැඩිය. නම් එහි කේන්ද්‍ර කෝණය සොයන්න. ඒතකොට අපිට මේ මුළු මේ විශාල කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය හොයාගන්න පුළුවන්. මේකේ වර්ගඵලය අපිට ලැබෙනවා විශාල කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. විශාල කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. විශාල කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය කියන්නේ මේ කුඩා ඒවා වගේ ඒ දෙකේ එකතුවයි තවත් එකක් එකතු වෙන්න ඕනලු. එතකොට මෙතන 1848ම තමයි මෙතන එකතු වෙන්නත් ඕන කියන්නේ. ඒතකොට ඒ වගේ ඒවා තුනක්. මේකයි තව එකක් එකතු වුණාම තුනක්. ඒ කියන්නේ 1848 ගුණ කරන්න වෙනවා 3ෙන්. එතකොට අපිට ලැබෙනවා 3 අරක් 8 24න් 4 දැම්මා. දෙකක් ඉතුරුයි 3 අරක් 12යි. 12යි 2 14න් 4 දැම්මා. එකක් ඉතුරුයි 3 අරක් 8 24 1 25න් 5 දැම්මා. දෙකක් ඉතුරුයි 3 අරක් 1 3යි 2යි 5යි. එතකොට යනවා වර්ග සෙන්ටිමීටර මෙන්න මෙච්චරක්. කීයද 5544ක්. ඊට පස්සේ අපෙන් අහන්නේ අරය අහන්නේ. එහෙනම් අපෙන් අහන්නේ කේන්ද්‍ර කෝණය අහන්නේ. කේන්ද්‍ර කෝණය අගය සොයන්නලු. අපි කේන්ද්‍ර කෝණය අගය සොයමු. අපි දන්නවා සූත්‍රයේ ෆයි r වර්ග ගුණ කිරීම 360න් තීටා. එතකොට මේක සමාන වෙනවා 5544ට. මේකේ මුළු වර්ගඵලය. එතකොට තීටා හොයන්න ඕන. අපි ආදේශ කරමු 7න් 22 ගුණ කිරීම r කියන්නේ 84 ගුණ කිරීම 84 ගුණ කිරීම තීටා වෙදීම 360 සමානයි 5544. ඊට පස්සේ අපිට මේක තීටා තනි කර ගන්න පුළුවන්. තීටා අපි මේ පැත්තේ තියා ගන්නවා. තියාගෙන මේ ඊටෝ ටික කොහොමෙන් පරස්පරයෙන් මේ පැත්ත ගුණ කරනවා. 5544 ඉරෙන් යට තියෙන ඉරෙන් උඩ දානවා. ඉරෙන් උඩ තියෙන ඉරෙන් යටත් දානවා. ඒක උඩට යනවා. 7 ගුණ කිරීම 7 මෙතන 360. ඉරෙන් උඩ තියෙන ටික පල්ලෙහාට අපි ගන්න පරස්පරයෙන් ගුණ කරන නිසා 22යි 84යි ඊළඟට මෙතනත් 84. අපි මේක සුළු කරමු. සුළු කරාම අපිට ලැබෙනවා මෙතන 11 ඒවා නම් 2යි. මෙතන 11 ඒවා එනවා 5යි බිඳුවට නෑ බිඳුවයි. මෙතන 45යි 4ට නෑ බිඳුවයි 47 4යි 504ක්. ඊට පස්සේ අපිට බෙදන්න පුළුවන් මේක 7ෙන් බෙදන්න පුළුවන් 7 ඒවා 1යි 7 ඒවා 12යි. 12ෙන් බෙදන්න පුළුවන් මේ 504 12ෙන් බෙදුවොත් එහෙම අපිට ලැබෙනවා 504ට 12 ඒවා 48ට 4යි ඉතුරුනා 2 24ට 2යි. ඊට අපිට මේක දෙකෙන් බෙදන්න පුළුවන්. දෙකෙන් බෙදුවාම 1යි දෙකෙන් බෙදුවාම 21යි. 21 ඒවා මෙතන එනවා 1ක් මෙතන එනවා 4ක්. ඒක 300ට 4ෙන් බෙදුවාම තීටා සමානයි අංශක 90යි කියලා එනවා. තීටා සමානයි අංශක 90යි.
නම් සුළු කරගන්න ඕන. ටිකක් හොඳ ගානක් අපි හැදුවා. ඒකේ තවත් කොටසක් අපෙන් අහලා තියෙනවා. ඒ ටික හොයන්න කලින් අපි මේ ටික මකලා ඉමු ටිකක් කොටසක්. අපි මුල් ටික මකමු. හරි. අපි මොකක්ද අහලා තියෙන්නේ බලමු. ඊළඟට සුදු වැලි අතුර ඇති කොටසේ වර්ගඵලය සොයන්නලු. ඒතකොට ඒ කියන්නේ මේ මුළු අර්ධ වෘත්තයේ වර්ගඵලය මේ කේන්ද්‍රික ඛණ්ඩ තුනේ වර්ගඵලයන් ටික අඩු කරා නම් අපිට හොයාගන්න පුළුවන් මෙන්න මේ සුදු වැලි අතුර තියෙන කොටසේ වර්ගඵලය. එහෙනම් අපි කරන්න ඕනේ ඉස්සල්ලාම කේන්ද්‍රික ඛණ්ඩ තුනේ වර්ගඵලයන් හොයමු. කේන්ද්‍රික ඛණ්ඩ තුනේ වර්ගඵලය. කේන්ද්‍රික ඛණ්ඩ තුනේහි වර්ගඵලය. කේන්ද්‍රික ඛණ්ඩ තුනේ වර්ගඵලය හොයන්න. එතකොට අපි දන්නවා දැන් මේක අපි වර්ගඵලය හොයාගත්තා. මෙතන කීයද? 5544. එහෙනම් එකතු කරනවා 5544 එකතු කිරීම 1848 එකතු කිරීම 1848. එතකොට අපිට එනවා 16යි 20න් බිඳුව දැම්මා. දෙකක් ඉතුරුයි 12යි 2යි 14න් 4 දැම්මා. එකක් ඉතුරුයි. එතකොට මෙතන එනවා 21යි 1යි 22න් 2 දැම්මා. දෙකක් ඉතුරුයි 7යි 9යි. 9 වර්ග සෙන්ටිමීටර් 9240ක් 9240ක් එනවා. එතකොට අපිට මුළු වර්ගඵලය අපි හොයාගත්තා. අර්ධ වෘත්තයේ වර්ගඵලය 17325ක් අපි හොයාගත්තා. මේ 325න් අපි අඩු කරනවා 9240ක්. අපි අඩු කරමු. අඩු කරාම අපිට සුදු වැලි අතුරා තියෙන කොටසේ වර්ගඵලය අපිට හොයාගන්න පුළුවන්. මේක වර්ග සෙන්ටිමීටර්. එතකොට එන්නේ 5යි. මෙතන 12න් මෙතන 8යි. මෙතන බිඳුවයි. මෙතන 8ක්. එහෙනම් 8085ක් වෙනවා වර්ග සෙන්ටිමීටර්. සුදු වැලි අතුරා ඇති කොටසේ වර්ගඵලය 8085. රයිට්. එතකොට අපේ සියලුම ගණන් ටික අවසන් වෙනවා. මේ අභ්‍යාසයේ තියෙන ඔයගොල්ලෝ මේවා නැවත හදන්න නැවත බලන්න. ඒක තමයි අපිට මේවා හොඳට පුරුදු වෙන්නේ. ගණන් හදන තරමට ගණන් පුළුවන් වෙනවා. එහෙනම් ආසෝ කමෙන්ට්ස් YouTube නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා හිටපු සියලු දෙනාටම ගොඩක් ස්තුතියි. ඒ වගේම මගේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. ඒතර මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට ගෙන ගන්න පුළුවන්.